සම්මා සම්බුදු සරණයි. සමට සුබ දිනක් ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් ඔබ හැම දන්නා පරිදි අදත් අප රැස්ව සිටින්නේ අපගේ ධර්ම සම්මන්ත්‍රණයේ තවත් හමුවීමකටයි. ඉතින් මීට පෙර දැනුම් දුන් පරිදි අද සිට ධර්ම සම්මන්ත්‍රණයේ අද හමුවීම සිට අපි ඊ타මත්ම අගනා ධර්මදේශනා මාලාවක් ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා. මෙම ධර්මදේශන මාලාව අප වෙත ගෙන එන දේශකයන්න් වහන්සේ මැලේසියාවේ කුලාලම්පුර නගරයේ රික්ෆීල්ඩ් බෞද්ධ මහ විහාරයේ වැඩ සිටින පූජ්‍ය ආචාර්ය මඩවල පුන්නජී මහේස්වරයන් වහන්සේ. ඉතින් අපි උන්වහන්සේට ඊ타මත්ම නමස්කාර පූර්වක ගෞරවාන්විත ආරාධනා කර සිටිනවා. උන්වහන්සේගේ අගනා ධර්මදේශන මාලාව ආරම්භ ලෙස අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට අපේ ඇහෙනවද? ඔව්. දපං ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද මේ ධර්මදේශනාවේ මාතෘකාව දුක කියන සත්‍ය තේරුම් කිරීමයි. අපි ඒ දුක කියන සත්‍ය අපට සාමාන්‍යයෙන් නොපෙනෙන දෙයක්. නමුත් අපිට පෙනෙනවා. නමුත් ඒක ගැන හිතන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඒ සත්‍ය තමයි අපි හැම කෙනෙක්ම මේ ලෝකේ ඉපදුණු මිනිස්සෙක් තුගේ හිතට ඇතිවෙන කාරණය තමයි මම දැන් ඉන්නවා කියන අදහස. මම ඉන්නවා කියන අදහස. ඒ වගේම අපි මේ ලදරු කාලේ ඒක ගැන දැනගත්තේ නැතත් ඒක ලොකු වෙනකොට අපට තේරෙන්න පටන් ගන්නවා අපි කවදා හරි මැරෙනවා කියන එක. අපි දැන් සමහර ආගම් වල මේ ඉපදුණු එක ගැන දෙවියන්ට ස්තුති කරනවා. මම ඉපදුනා කියලා. නමුත් මැරෙනකොට අඬනවා, වැළපෙනවා. ඉපදෙනවා කියන්නේ මැරෙන්න පටන් ගැනීමක්. ඉපදිච්ච වෙලාවේ ඉඳලා මොහොතෙන් මොහොත අපි මරණයට කරා තමයි ගමන් කරන්නේ. ඒ මරණය කියන එක වයසට ගිහින් මහලු වෙලා වෙන දෙයක් නෙවෙයි. මරණය පොඩි දරුවෙකුට වුණත් උපන් දවසේම මැරෙන්න පුළුවන්. ඒ වගේ සමහර දරුවෝ ඉපදෙන්නත් ඉස්සරලා මව් කුසේදී මැරෙන්න පුළුවන්. ඒ වගේම අවුරුද්දකින් ඉපදිලා අවුරුද්දකට පස්සේ මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 2කින් මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 3කින්, 4කින්, 5කින්, 10කින්, 20කින්, 50කින් මරණයට වෙලාවක් නැහැ.
එහෙම තියෙන ලෝකයක අපි ඉන්නවා නම් අපි මරණයට කැමති නැත්තම් අපි නිතර බයෙන් තමයි ඉන්න වෙන්නේ. මේක තමයි ජීවිතයේ තියෙන ලොකුම භයානකකම. අන්න ඒ භයානකකම දකින භික්ෂුවකට තමයි භික්ඛු කියන වචනේ දාලා තියෙන්නේ. භයං ඉක්ඛති භික්ඛු කියලා කියනවා. ඒ කියන්නේ මේ භවය කියන්නේ ඉන්නවා කියන එක. දැන් විශේෂයෙන්ම භව කියන වචනේ තේරුම සංසාර කියන එක නෙමෙයි. භව කියන්නේ මම ඉන්නවා කියන එක. දැන් පොතක් තියනවා කියන එක කියන්නේ පොත්තකං භවති. භව කියන්නේ ඉන්නවා කියන එක. නිසා මේ ඉඳීම භයානක ඉඳීමක්. ඒක තමයි මේ දුක කියලා කියන්නේ. දුක කියන්නේ නිකාම්ම මේ රිදෙනවා. ඉපදෙනකොට බොහොම රුදාවක් තියෙනවා. එහෙම නැත්නම් ජරාවට පෙනකොට රිදෙනවා. එහෙම නැත්නම් ලෙඩ හැදුනාම රිදෙනවා. එහෙම නැත්නම් මැරෙනකොට රිදෙනවා කියන කතාව නෙමෙයි මෙතන කියවෙන්නේ. මේ ඉපදීමම භයානක සිද්ධියක්. ඉපදුනහම ඒ ගැන අපි සතුටු වෙන්න නෙමෙයි තියෙන්නේ. දුක් වෙන්න. ඒ මොකද අපි මරණයට කැමති නැත්නම් මැරෙනකොට දුක් වෙනවා නම් ඉපදීමටම තමයි දුක් වෙන්න වෙන්නේ. ඉපදුනොත් මැරෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණය තමයි අපේ බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දකින්නකොට තේරුම් ගත්තු කාරණය. ජරාවට පත්වෙන පුද්ගලයෙක් දැක්කා. ලෙඩ හැදුණු පුද්ගලයෙක් දැක්කා. මැරුණු මලකඳක් දැක්කා. ඒ කරුණු තුන දැකපු වෙලාවේ හිතට ඇති වුණ හිතවිල්ල බුදුරජාණන් වහන්සේ තේරුම් කරනවා. සූත්‍රයක මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයක එක පැහැදිලිවට තේරුම් කරනවා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තේරුම් කරන්නේ මේ හැම මිනිස්සෙක්ම ඉපදුනොත් මරණයට පත් වෙනවා. ජරාවට ව්‍යාධියට මරණයට පත් වෙනවා. මිනිස්යෝ විතරක් නෙවෙයි තිරිසන්නොත් ජරාවට ව්‍යාධියට මරණයට පත් වෙනවා. තිරිසන්නු විතරක් නෙවෙයි ගස්කොළන් පවා ජරාවට ව්‍යාධියට මරණයට පත් වෙනවා. ඒ ගස්කොළන් විතරක් නෙවෙයි මේ පණ නැති දේවල්. දැන් ගයක් ගැන හිතුවොත් ඒ ගේත් කාලයක් යනකොට ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා, මරණයට පත් වෙනවා. දැන් අද දකින්න තියනවාද සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු නැත්තම් ඒ කුඩා කාලේ හැදුණු මාලිගාව පේන්නේ. ඒ මොකද මරණයට පත් වෙලා. ඒක විතරක් නෙමෙයි අද විද්‍යාඥයෝ දන්නවා මේ මහ පොළොවත් කාලයකදී නැති වෙනවා.
මේ සූර්යයත් කාලයකදී නැති වෙනවා. මේ මුළු විශ්වයම කාලයකදී නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා තියෙනවා. හැම දෙයක්ම ජරාවට, ව්‍යාධියට, මරණයට පත් වෙනවා. නමුත් මේ සිද්ධාර්ථ කුමාරයාට තේරුණා මේ මිනිස්සු මේ ජරාවට, ව්‍යාධියට, මරණයට පත් වීම ඒ මිනිස්සුන්ට තියෙනවා. නමුත් මේ මිනිස්සු ජරාවට, ව්‍යාධියට, මරණයට පත්වන දේවල් පස්සේ තමයි ගමන් කරන්නේ. තමනුත් ජරාවට, ව්‍යාධියට, මරණයට පත් වෙනවා. නමුත් ඒ සිද්ධිය දැකලා තවත් ජරාවට, ව්‍යාධියට, මරණයට පත්වන දේවල් පස්සේ ගමන් කරලා ඒවට ඇලිලා ඒවා අතාරින්න කැමති නැතුව දුක් විඳිමින් වැළපෙමින් ඒවම අල්ලගෙන ඉන්නවා කියලා කල්පනා කරලා ඊට පස්සේ තමයි දැක්කේ මේ ගිහිගේ අතෑරපු ගිහිගෙන් ඉවත් වුණු පුද්ගලෙක්. ඒ දැකපු වෙලාවේ කල්පනා කරුවා මෙන්න අද මම දැක්ක එක මිනිසෙක් ඒ අනිත් මිනිස්සු කරන දේ නෙමෙයි කරන්නේ. තමන් ජරාවට, ව්‍යාධියට, මරණයට පත් වෙන බව දැන ජරාවට, ව්‍යාධියට, මරණයට පත් වෙන දේවල් පස්සේ ගමන් කරන්නේ නැහැ මේ පුද්ගලයා. ඒව අතහැරලා යනවා. ඒක තමයි හරි වැඩි. ඒක තමයි කළ යුත්තේ. මමත් ඒ පිළිවෙලට තමයි ජීවත් වෙන්නේ. මේවා ඔක්කොම අතහැරලා යනවා. ඒ තීරණේ ගත් වෙලාවේ තමයි මේ මහා අභිනිෂ්ක්‍රමණය කිරීමට පටන් ගත්තේ. ඉතින් ඒ විදිහට ඒ මහා අභිනිෂ්ක්‍රමණය කෙරුවේ තමන්ට විතරක් උවමනාවට නෙමෙයි. මුළු ලෝකයේම ඉන්න සියලු සත්‍යෝ වෙනුවෙන් හරි පාරේ ගමන් කරලා ඒ මරණයෙන් මිදෙන ක්‍රමේ හොයලා මම මේ සියලු සත්වයින්දම මේ මරණයෙන් මිදෙන ක්‍රමය කියලා දෙනවා කියන අදහසින් තමයි මුළු ලෝක සත්වයා කෙරෙහි අනුකම්පා කරලා මේ ඔක්කොම වැරදියට ජීවත් වෙන්නේ. මම මේ හරි පිළිවෙලට ජීවත් වෙලා නිකම්ම මම සැප විඳීම නෙමෙයි මේ මුළු ලෝකෙම සියලු සත්වයින්දම මම කියලා දෙනවා මේ රහස. මේ මරණයෙන් මිදෙන ක්‍රමය කියලා තමයි ගිහිගේ අතහැරලා ගියේ. දැන් සමහර අය මේවා විවේචනය කරනකොට මේ බුදුරජාණන් වහන්සේ නැත්තම් සිද්ධාර්ථ කුමාරයා නැත්තම් බෝසතාණන් වහන්සේ මේ ගිහිගේ අත්හැරලා යෑම නරක දෙයක් හැටියට සමහර අය විවේචනය කරනවා. ඒ අය කියනවා මේ හරි වැරදි වැඩක් නේ කළේ. ඒ සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ දරුවත් අතහැරලා
තමන්ගේ භාර්යාවත් අතෑරලා මේ ඒ අයට දුක් විඳින්න ඇරලා තමන්ගේ මේ පියාණන් අතෑරලා ඒ පියා දුක් විඳිමින් ඉන්නවා. ඒ විදිහේ තවත් ඒ නෑදෑ හිත මිත්‍රයෝ දුක් වෙනවා. ඒක ගැන කල්පනා කරන්නේ නැතුව මෙයා ගිහිගේ අතෑරලා ගියා. ඒක වැරදි වැඩක් නේ. එහෙම කියන අය ඉන්නවා. නමුත් ඒ අය තේරුම් ගන්නේ නැහැ. මේ ගියේ මුළු ලෝකයේ ඉන්න සියලුම සත්වයෝ කෙරෙහි අනුකම්පා කරලායි මේ ගියේ. තමන්ගේ භාර්යාවයි තමන්ගේ පුතයි තමන්ගේ දෙමව්පියෝ ගැන විතරක් කල්පනා කරලා එතන ඉදරට හිටියා නෙවෙයි, මුළු ලෝකයේ ඉන්න සියලු සත්වයෝ ගැන කල්පනා කරලා විශාල සේවයක් කිරීමටයි මේ ඉදිරිපත් වුනේ. ඒ ඉදිරිපත් වීම නිසා තමයි අද බුද්ධ ධර්මයේ කියලා එකක් තියෙන්නේ. එහෙම එකක් කළේ නැත්තම් අද බුද්ධ ධර්මයක් නැහැ. ඒ වගේම ඒ ක්‍රියාව නිසා කී දෙනෙක් රහත් වුණාද? කී දෙනෙක් නිවන් දැක්කද? අද වෙනකල් මේ ධර්මයේ පවතිනවා. ඒ සියල්ල සිද්ධ වුණේ නිසා. ඒ නිසා අපි මේවා වැරදි පිළිවෙලට මේවා දිහා බලන්නේ නැතුව හරි පිළිවෙලට මේවා දිහා බැලීමට පුරුදු වෙන්න ඕන. ඒක පමණක් නෙවෙයි, අපි මේ දුක කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඒ දුක කියන එක හරියට තේරුම් ගත්තොත් තමයි මේ දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒ දුකෙන් මිදෙනවා කියන එක මේ කාටවත් වෙන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන්ම කළ යුතු දෙයක්. ඒ තමන්ම කළ යුතු වෙන්නේ තමන් තේරුම් ගන්න ඕන දුකට හේතුව මොකද්ද? දුක නැතිවීම කියන්නේ මොකද්ද? දුක නැතිවීමට මාර්ගය මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. මේක තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ඒ චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීමෙන් තමයි අපට දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ දුක කවුරුත් දන්නවා. නමුත් අපට වෙලා තියෙන්නේ අපි ඒක දිහා බලන්න කැමති නැහැ. ඒක ගැන හිතන්න කැමති නැහැ. දැන් පොඩි දරුවෙක් එහෙම කීවොත් මම අද මැරෙනවා කියලා නිකන් කවටකමට නමුත් කීවොත් එහෙම කතා කරන්න එපා. මේ මරණය ගැන කල්පනා කරන්නත් එපා, හිතන්නත් එපා. මරණය ගැන කියන්නත් එපා. එහෙමයි උගන්වන්නේ. ඒ මොකද ඒක අහන්නත් කැමති නැහැ. මරණ බව දන්නවා හොඳට. ඒ පොඩි ළමෙක් මැරුණාම හරි පුදුම දෙයක් වුණා වගේ අඬන්න වැළපෙන්න පටන් ගන්නවා. අනේ මගේ පුතා මැරුණා, මගේ දරුවා මැරුණා කියලා අඬන්න පටන් ගන්නවා. හරියට මේ සාමාන්‍ය වෙන්නේ නැති සිද්ධියක් වුණා වගේ. ඒ විදිහටයි අපි කල්පනා කරන්නේ සාමාන්‍ය. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ හැම සමාජයකම හැම සංස්කෘතියකම තියෙන දෙයක් තමයි ආගම කියන එක. සංස්කෘතිය කියලා කියන්නේ ඉස්සර මේ මිනිස්සු පිටියේ තනියම නෙවෙයි. දැන් හුඟක් තිරසන්නොත් තනියම නෙවෙයි. ලොකු
කණ්ඩායමක් ඇතුලේ තනියම ඉන්න සත්තු බොහොම කලාතුරකින් තමයි ඉන්න තියෙන්නේ. දැන් කුරුල්ලෝ දැක්කොත් ඒ කුරුල්ලෝ රංචුවක් එක තමයි ඉන්නේ. හරක් දිහා බැලුවොත් හරක් රංචුවක් ඉන්නේ. ඉතින් ওই විදිහට මේ එහෙම රංචුවක් වාගේ තමයි මිනිස්සු හිටියේ. ඒ මිනිස්සු එහෙම එකහුව වෙලා මේ එකම තැනක එහෙම නැත්තම් ගමන් කරනවා නම් ඔක්කොම එකට ගමන් කරලා එහෙම ජීවත් වෙනකොට එකම භාෂාවක් කතා කරන්න පටන් ගන්නවා. එකම විදිහේ ආහාර ගන්න පටන් ගන්නවා. එකම විදිහට ආහාර පිළිවෙල කරන්න පටන් ගන්නවා. එකම පිළිවෙලට ඇඳුම් අඳින්න පටන් ගන්නවා. ඒ පිළිවෙලට ගෙවල් හදන්න පටන් ගන්නවා. එකම පිළිවෙලට සින්දු කියන්න පටන් ගන්නවා. එකම පිළිවෙලකට සංගීත භාණ්ඩ හදන්න පටන් ගන්නවා. එකම පිළිවෙලකට සංගීතය හදන්න පටන් ගන්නවා. චිත්‍ර අඳිනවා නම් එකම පිළිවෙලකට අඳින්න පටන් ගන්නවා චිත්‍ර. ආගමක් අදහනවා නම් එකම පිළිවෙලේ ආගමක් අදහන්න පටන් ගන්නවා. මේකට තමයි සංස්කෘතිය කියන්නේ. එකම පිළිවෙලකට වැඩ කරන එක තමයි මේ සංස්කෘතිය කියන්නේ. නමුත් අද ලෝකේ මේ වෙනම වෙන් වෙලා හිටපු ඒ කණ්ඩායම් දැන් සම්බන්ධකම් ඇති වෙලා තියෙනවා. මේ දැන් ටෙලිෆෝන් තියෙනවා, ආස්‍යන්ත්‍ර තියෙනවා, එහාට මෙහාට යන්න පුළුවන්කම. එතකොට මේ ගනුදෙනු ව්‍යාපාර තියෙනවා. එක එක දේවල් කෙරෙනවා. දැන් මුළු ලෝකෙම ඉන්න මිනිස්සු එකහුව වෙලා කරන දේවල්. එතකොට මේ සංස්කෘත වෙනස්කම් තියාගන්න අමාරු වෙනවා. දැන් හුඟක් මේ රටවල් වල මිනිස්සු ඔය බටහිර ලෝකයේ ඇඳුම අඳින්න පටන් ගන්නවා. කලිසම්, කමිස ඒ වාගේ ඇඳුම් අඳින්න පටන් ගන්නවා. මේ එන්න දැන් මුළු ලෝකෙම එක්කහුව වෙනවා. එහෙම කාලයක් එනකොට මේ සංස්කෘතිය අල්ලගෙන මේක අපේ සංස්කෘතිය. අපේ සංස්කෘතිය ලොකුයි මේ අනිත් අයගේ සංස්කෘතියට වඩා. ඒ විදිහට අපි කල්පනා කරන්න පටන් ගත්තොත් ගැටෙන තමයි ඇති වෙන්නේ. මේ එක්කහුව වෙලා මේ ක්‍රියා කරන ඒ වගේම හුවමාරු ඇති කර ගැනීම. ඒ කියන්නේ ඔය අයගේ සංස්කෘතියේ තියෙන දේවල් මට ඉගෙන ගන්න පුළුවන්. මගේ සංස්කෘතියේ තියෙන දේවල් ඔය අයට දෙන්න පුළුවන්. ඒ වගේ අපි හිතලා හුවමාරු කර ගන්නවා සංස්කෘතිය. ඔයගොල්ල උයන තාලේ මේ කෑම අපි කාලා බලන්න ඕනේ. අපි උයන තාලේ කෑම ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. අන්න ඒ වාගේ අපිට හිතන්න පුළුවන්. එහෙම හිතලා හුවමාරු කරනකොට අපේ නුවණ දියුණු වෙනවා. ඒ වගේම අපි කරන වැඩපිළිවෙළවල් දියුණු වෙනවා. මේ දියුණු වීම තමයි ශිෂ්ටාචාරය කියන්නේ. අපි හුඟක් දෙනෙක්
මේ සංස්කෘතියේ ශිෂ්ටාචාරයේ වෙනස දන්නේ නැහැ. සංස්කෘතිය කියන එක මිනිස්සු වෙන් කරන දෙයක්. ශිෂ්ටාචාරය කියන එක මිනිස්සු එක්කහු කරන දෙයක්. මිනිස්සු එක්කහු කරලා තමන්ගේ ප්‍රශ්නය ලියන්න තියෙනවා නම් අනුන්ටත් ඒ වගේම ප්‍රශ්න ලියන්න තියෙනවා නම් ඒ ප්‍රශ්නෙම ලියන්න තියෙනවා නම් අපිට එක්කහු වෙලා මේකට ක්‍රියා කරන්න පටන් ගන්න පුළුවන්. ඒ වාගේ එක්කහු වීමෙන් ක්‍රියා කිරීම තමයි මේ ශිෂ්ටාචාරයේ තියෙන විශේෂ කාරණය. ඒකෙන් තමයි මිත්‍රෝ හැදෙන්නේ. අපි ඉස්සර කාලේ වෙන සංස්කෘතියක කෙනෙක් දැකපු හැටියේ මේ සටනට ලෑස්ති වෙනවා. දැන් එහෙම නෙමෙයි. අපි එක්කෝ අතට අත දීලා යාළු වෙනවා. එහෙම නැත්නම් අත් දෙක මේ තියලා වැඳලා යාළු වෙනවා. එහෙම එක එක තමන්ගේ ශ්‍රීත් අනුව එහෙම යාළු වීමයි කරන්නේ. ඒක තමයි ශිෂ්ටාචාරය. එතකොට අනිත් අය ගැන කල්පනා කරලා මෛත්‍රී කරුණාව දියුණු කිරීම. මේක තමයි ශිෂ්ටාචාරය. ඒ වගේම මිනිස්සු දියුණු වෙනවා. දැන් ඉස්සෙන් ගියා නම් දැන් රථයක යන්න පටන් ගන්නවා. ලොකු රට ගන්න සල්ලි නැත්තම් අඩු ගානේ ඔය බයිසිකලයක් වාගේ එහෙම නැත්තම් මොටර් බයිසිකලයක් වාගේ එහෙම නැත්තම් කාර් එකක් වාගේ ඔහොම මොකක් හරි වාහනයක් පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට දියුණු වීම තමයි සංස්කෘතිය කියන්නේ. ඒ නිසා අපි මේ සංස්කෘතියයි ශිෂ්ටාචාරයයි අපි විශේෂයෙන් තේරුම් අරගෙන අපි මේ ශිෂ්ටාචාරය දියුණු කරන්නයි අපි උත්සාහ කරන්නේ. සංස්කෘතිය තිබුණාට කමක් නැහැ. නමුත් ඒ සංස්කෘතිය නිසා අපි අනිත් පුද්ගලයන්ගෙන් වෙන් වෙලා එහෙම නැත්නම් සටන් කිරීම පුරුදු කරගන්න හොඳ නැහැ. අපටම පාඩුවක් ඒකෙන් වෙන්නේ. දැන් බටහිර ලෝකේ නම් දැන් මේ එක්සත් රාජධානිය කියලා එකක් තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසියෙන් කියනවා යුනයිටඩ් ස්ටේට්ස් කියලා. එතනත් එක්සත් වීමක් තියෙනවා. ඒ වගේම දැන් මේ යුරෝපයේ රටවල් ඔක්කොම එක්කහු වෙන්න ගන්නතු එක උත්සාහයක් තමයි මේ එකම සල්ලි ජාතිය පාවිච්චි කරන්න පටන් ගැනීම. ඒ වගේම එක්කහු වීමටයි බලන්නේ. වෙන් වෙලා යුද්ධ කරන්න පටන් ගැනීම තමයි වැරදි ක්‍රමය. නමුත් අද මේ ආසියාව පැත්තේ මේ මිනිස්සු දැන් අපි ඉන්දියාවේ වුණත් ලංකාවේ වුණත් වෙන වෙන ආසියා රටවල් වල ભેද ඇති කරගෙන සටන් කිරීමට තමයි පටන් ගන්නේ. ඒක වැරදි. හුඟක් දුරට මේ සටන් කිරීම ඇති වෙන්නේ සංස්කෘතිය නිසා. උඹලා මේ එක සංස්කෘතියක් අපේ සංස්කෘතිය මේක ඒ නිසා අපි උඹලට විරුද්ධයි. ඉතින් ඒ තාලෙට කතා කරලා ඒ විදිහට කල්පනා කරුවොත් ભેද ඇති වෙලා අපිම විනාශ වෙනවා. මරාගෙන විනාශ වෙනවා. කිසිම තේරුමක් නැතුව එක්කහුව වෙලා ශිෂ්ටාචාරය දියුණු කිරීමයි අපිට කරන්න තියෙන්නේ. මේ ශිෂ්ටාචාරය මොකද මේ ඒ විදිහට ඉංග්‍රීසි කියනවා සිවිලිසේෂන් කල්චර් සිවිලිසේෂන් කියන වචන දෙක ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට අපි ශිෂ්ට වීමෙන් දියුණු වෙන්න උත්සාහ කිරීම නිසා සංස්කෘතිය කියන එක ආරක්ෂා කෙරුවට කමක් නැහැ ඓතිහාසික දෙයක් හැටියට. නමුත් මේ සංස්කෘතිය මුල් කරගෙන අපි ભેද ඇති කරගන්න විනාශ වෙන එක
ඒක හොඳ දෙයක් හැටියට කවුරුවත් පිළිගන්නේ නැහැ. ඒ නිසා අපි මේ බුද්ධ ධර්මයේ කියන එක බෞද්ධ සංස්කෘතිය කියන එකත් වැරදි. බෞද්ධ මේක බෞද්ධ ශිෂ්ටාචාරයක් කියන්නේ. බුද්ධ ධර්මයේ කියන එක ශිෂ්ටාචාරයක්. සංස්කෘතියක් නෙවෙයි. ඒ මොකද සංස්කෘතියක් කරගත්ත හැටියේ ભેද ඇති වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නේ දැන් බුද්ධ ධර්මයේ අදහන්න පටන් ගත්තොත් ඒ වගේම මහාන වෙලා ඒ භික්ෂු සංඝ පිරිසට ඇතුල් වුණොත් හරියට මේ නොයෙක් ගංගාවල් ඇවදින් මහා සාගරයට වැටිලා එකම සාගරයක් වෙනවා වාගේ. අර සංස්කෘති වලින් බෙදිලා කුල මේ වලින් වෙන කුල වලින් ඇවදින් එක්කහුව වෙලා එකම සංඝ කියන පිරිසකට ඇතුල් වෙනවා. එතන කිරුවෙම අර සංස්කෘතියෙන් වෙන් කිරීම. ඒ සංස්කෘතියෙන් වෙන් කරලා ශිෂ්ටාචාරය තමයි දියුණු කෙරෙන්නේ. ඒ නිසා බුද්ධ ධර්මයේ කියන එක සංස්කෘතියක් නෙවෙයි ශිෂ්ටාචාරයක්. ඒ විදිහේ දැන් අද බුද්ධ ධර්මයක් බෙදිලා තියෙනවා. මහායාන, හීනයාන, නැත්නම් ථේරවාද, වජ්‍රයාන ඔය විදිහ කියලා බෙදිලා ඒවාම අන්ධව පිළි අරගෙන ඒකේම ඇලිලා වාසය කරන්න පටන් ගන්නවා. වෙන බෞද්ධ ක්‍රමයක කෙනෙක් හම්බ වුණාම ටිකක් සැකසහිත තමයි ඒ පුද්ගලයා එක්ක කතා බහ කරන්නේ. ඉතින් ඒ වාගේ අපි මේ බුද්ධ ධර්මය ගැන කතා කරුවත් එක්කෙනෙක් එක තාලයකට බුද්ධ ධර්මය ඉදිරිපත් කරනවා, අනිත් එක්කන තව තාලයකට බුද්ධ ධර්මය ඉදිරිපත් කරනවා. එතකොට ભેදයක් ඇති වෙනවා. එහෙම නැතුව අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය මොකද්ද? පණිවිඩය මොකද්ද? කියලා ඒක තේරුම් ගන්නයි උත්සාහ කරන්න තියෙන්නේ. මේ ભેද ඇති කිරීම නැති කරන්න ඕනේ. අපේ වචනයක් තියෙනවා ඒකත් මට වෙන හැටියට මට තේරෙන හැටියට මේ වැරදි ක්‍රමයකට ඒක අපි තේරුම් අරන් තියෙනවා. ඒ මොකද්ද වචනේ? මේ බුද්ධ ධර්මයේ කියන එක විභජ්‍යවාදයක්. මොකද්ද විභජ්‍ය කියලා කියන්නේ කියලා ඇහුවොත් මේ බෙදලා බැලීම කියලා. බෙදීම කියලා. නමුත් මට තේරෙන හැටියට විභජ්‍ය කියන එකේ තේරුම බෙදීම නෙමෙයි, ભેද නැතිවීම කියන එක. ભેද නැතිවීමෙන් තමයි අපට ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේකට හොඳ උපමාවකින් බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ධර්මයේ තේරුම් කිරුවා. ඒ උපමාව තමයි එක රජ කෙනෙක් මේ සතුටු වෙන්න ක්‍රමයක් හැටියට තමයි නැත්තම් විහිළුවක් කරනවා වගේ එකක් තමයි මේ කෙරුවේ. මොකද මේ ඇතෙක් ගෙන්නෙවුවා. ඒ ඇතා ඒ රජුරෝ ඉදිරියට ගෙන්නලා ඉපදෙනකොටම අන්ධයෝ කීප දෙනෙක් ගෙන්නෙවුවා. ගෙන්නවලා මේ අන්ධයාට අන්දින්න කීවා මේ ඇතා අල්ලලා ඇතා කොයි වාගේද කියලා කියන්න කිව්වා. එක අන්ධයෙක් කකුල අල්ලලා කීවා ඇතා නිකන් ගහක් වාගේ කියලා. තව කෙනෙක් හොඬ අල්ලලා කිව්වා මේ ඇතා නිකන් මහා විශාල මේ නාගයෙක් වාගේ කියලා.
කනාලලා කීවා ඇතා නිකන් මේ කුල්ලක් වාගේ කියලා. වලිගේ අල්ලලා කීවා ඇතා නිකන් මේ පොස්සක් වාගේ කියලා. ඉතින් ඒ වාගේ මේ එක එක පිළිවෙලට ඇතා ගැන කතා කරලා නමුත් ඒ අනිත් අන්ධයාගේ මේ ඇතා ගැන විස්තරය වෙනස්. ඉතින් ඒ අන්ධයෝ ටික ඊළඟට වාද කරන්න පටන් ගත්තා. වාද කරලා ගහ ගන්න පටන් ගත්තා. රජුරෝ මේක දැකලා hina වෙන්න පටන් ගත්තා. අන්න ඒ වගේ කියනවා මේ බුදුරජාණන් වහන්සේ තීරුම් කරලා දුන්නා මේ ලෝකේ එක එක පඬිවරු එක එක අදහස් ඉදිරිපත් කරනවා. ඒ අදහස් වෙනස් අදහස් ඉදිරිපත් කරන්නේ සත්‍ය කියලා. ඒ විදිහට ඉදිරිපත් කරලා ඊළඟට ભેද ඇති කරගෙන ගහ ගන්න යනවා. ගහ ගන්න විතරක් නෙමෙයි දැන් ආගම්ම සටන් ඇති කරගෙන මරා ගන්නත් යනවා. යුද්ධ කරන්න යනවා. ඉතින් මේ වාගේ දේවල් සිද්ධ වෙන්නේ මේ මිනිස්සුන්ගේ තියෙන මෝඩකමක් හැටියට බුදුරජාන් වහන්සේ තේරුම් කරලා ඒ ભેද නැතිවීම තමයි විභජ්‍යවාදී කියන එක තීරුම් කෙරේ. අර ભેද ඇති වෙන එක පැත්තක් විතරක් අල්ලගෙන මේ හිතන එකට තමයි ඒකාංශවාදී කියලා කියන්නේ. ඒ ඒකාංශවාදයට විරුද්ධ එක තමයි විභජ්‍යවාදී. ભેද නැතිකම. ඒ කියන්නේ එක පැත්තක් ගන්නෙ නැහැ. මුළු ඇතාම වටේට බලලා මේ ඇතා මෙහෙම මේ ඇතෙක් කියලා තේරුම් ගන්න. එක පැත්තකින් විතරක් බලලා ඒ පේන හැටියට ඇතා විස්තර කරුවොත් වැරදි. ඒ නිසා තමයි දවසක් එක්තරා ශාක්‍යයෙක් දණ්ඩපාණී ශාක්‍ය දවසක් බුදුරජාණන් වහන්සේ මේ ගහක් යට ඉඳගෙන භාවනාවේ යෙදিলা ඉන්නවා. ඒ වෙලාවේ මේ දණ්ඩපාණී ශාක්‍ය මේ වයසක මිනිසෙක් මේ හැරමිටියකුත් අරගෙන ලොකුවට අමුතු ආඩම්බරයකින් ආවා බුදුරජාණන් වහන්සේ ළඟට. ඇවදින් හිටගෙනම එහෙම මේ නිහතමානීව වැඳලා පැත්තකට වෙලා ඉඳගත්තා නෙමෙයි. හිටගෙනම අරමිටියත් බස්කමත් අතේ තියාගෙන මොකද මේ ඔය මේ පුද්ගලයාගේ දර්ශනය මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කීවා මගේ දර්ශනය මේ ලෝකේ ශ්‍රමණේකුටවත් බ්‍රාහ්මණේකුටවත් දේවියෙකුටවත් බ්‍රහ්මේකුටවත් මාරේකුටවත් කිසිම පුද්ගලයෙකුට විරුද්ධ ભેද ඇති කරගන්න නැතුව මේ හිතා ගැනීම තමයි මගේ දර්ශනය. ભેද නැතිකම. ඒක තමයි විභජ්‍යවාදී කියන්නේ. ඒ ભેද නැතිකම තමයි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කිසි පැත්තක් ගන්නෙ නැහැ. ඒ පැත්තක් ගැනීමෙන් තමයි නමුත් අද ලංකාවේ වුණත් ඔය කීප දෙනෙක්ගෙන් ඇහුවොත් මොන පක්ෂයටද ඡන්දෙ එහෙම දෙන්නේ කියලා ඉතින් පක්ෂයක් අල්ලගෙන කවුරු හරි ඉන්නේ. ඒ පක්ෂයක් අල්ල ගැනීමෙන්ම ભેද ඇති වෙන්නේ. අපේ රට දියුණු කරගන්න බැරි වෙලා තින්නේ ඒ කාරණේ නිසා. නිතරම පක්ෂ ඇති කරගෙන ભેද ඇති කරගෙන ගහ ගන්නලා මරාගෙන අන්තිමට
රට විනාශ වෙනවා. සිංහල ජාතියත් විනාශ වෙනවා. තව ජාතියක් වලින් අල්ල ගන්නවා මේ රට. එහෙම වෙන්න පුළුවන් ඉදිරියට. ඒ නිසා අපි මේව ගැන හිතලා නිතර අපි මේ ભેද නැති ධර්මය තේරුම් අරගෙන ඒ ධර්මයයි අපි අදහන්න ඕනේ. අපිට කරුණාව මෛත්‍රී දියුණු කිරීම හැම ආගමකම කියනවා. නමුත් මේ විදිහ ભેද ඇති කරගත්තොත් ඒ කියමනාව පමණයි ක්‍රියාව මෛත්‍රී කරුණාව දියුණු කරන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා අපි මේ බුද්ධ ධර්මයේ හරි පිළිවෙලට තේරුම් අරන් ඒ අනුව ජීවත් වෙන්නයි උත්සාහ කරන්නේ. දැන් ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ ගෙන පණිවිඩය මොකද්ද කියන එක අපි හරියට අවබෝධ කරගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ ඒකත් උපමාවකින් කියලා තියෙනවා. හරියට මේ ගෙදරක් අපේ ගේ ගිනි ගන්නකොට ඒ ගිනි ගැනීම ගැන කල්පනා කරන්නේ නැතුව අපි සෙල්ලමක් පටන් ගන්න සෙල්ලම් කරනවා. කෙනෙක් ඇවදින් කියනවා මේ ගේ ගිනි ගන්නවා. මේ ගෙන් එළියට යන්න ඕනේ. මේ අපේ සෙල්ලමට බාධා කරන්න එපා. ආරයට යනවා එළියට යනවා. මේ අපි මේ සෙල්ලමක් මේ කරන්නේ. ඒ වාගේ කතාවක් තමයි කරන්නේ. මේ බුදු ධර්මයේ අහන්නත් කැමති නැහැ සමහර අය. සමහර අය බුද්ධ ධර්මයේ මේ බණ කියනවා එහෙම කියලා කීවොත් පැනලා දුවනවා. අන්න ඒ වාගේ තත්ත්වයක් අපට ඇති වෙලා තියෙනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ අපට විශේෂ පණිවිඩයක් ගෙනත් තියෙනවා. ඒ පණිවිඩය තමයි මේ මරණයෙන් මිදෙන හැටි. ඒ බුදුරජාණන් වහන්සේ බුදු වුණායින් පස්සේ ඉස්සරලාම ධර්ම දේශනා කරන්න අදහස් කරලා ධර්ම දේශනා කරන්න ඉදිරිපත් වෙනකොටම ගාථාවක් කීවා කියලා කියවෙනවා. ඒ ගාථාවෙන් කියන්නේ මේ මරණයෙන් මිදීම හොයාගත්තා. ඒ නිසා මම කියන දෙයට හුම්කන් දීලා මරණයෙන් මිදෙන්න කියන එකයි ඒ දුන්නු පණිවිඩය. ඒ නිසා මේ මරණයෙන් මිදෙන හැටි තමයි ඥානසේ හොයාගත්තේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේ දුක කියලා කීවේ විශේෂයෙන්ම මේ මරණය තමයි දුක කියන්නේ. ඒ නිසා තමයි අපි චතුරාර්ය සත්‍ය ගැන කතා කරනකොට මොකද්ද කියන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ මේක තමයි දුක විදිහට ඉදිරිපත් කරන්නේ. ඉපදීම, මහලු වීම, ලෙඩ හැදීම, මරණය. එතනින් විශේෂයෙන්ම මෙතන පෙන්වන්නේ මරණය. ඒ කියන්නේ ඉපදිච්ච වෙලාවෙ ඉඳලා මරණය කරා තමයි ගමන් කරන්නේ. ඉපදිච්ච වෙලාවෙ ඉඳලා අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඉපදෙන එක බොහොම වේදනාව ඇති වෙනවා. ඒ නිසා තමයි ඒක දුක. එහෙම නැත්නම් ජරාවටපත් වුනහම බොහොම ඇඟපත කැක්කුම් ඇති වෙනවා. ඒ නිසා තමයි ඒක දුක. එහෙම නැත්නම් ලෙඩ හැදුනහමත් බොහොම ඇඟට
අපහසුකම් දැනෙනවා, වේදනා ඇති වෙනවා. ඒක තමයි දුක. එහෙම නැත්නම් මැරෙනකොට ඒ මරණ වෙලාවේදී බොහොම වේදනා ඇති වුණා. ඒක තමයි දුක. එහෙම කතාවක් නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. ඉපදුණු හැම කෙනෙක්ම කල්තියාම මැරුණේ නැත්නම් ජරාවටපත් වෙනවා. සමහර අය ජරාවටපත් වෙන්න ඉස්සෙල්ලා මැරෙනවා. අඩුම ගානේ ජරාවටපත් වෙලා ලෙඩ හැදිලා හොඳ කරන්න බැරි ලෙඩ හැදිලා ඊට පස්සේ මැරෙනවා. ඉතින් ඉපදිච්ච වෙලාවේ ඉඳලා මරණය කරා තමයි ගමන් කරන්නේ. අන්න ඒකයි අපි තේරුම් ගන්න දුක හැටියට. එතකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියලා තේරුම් කිරුවෙත් ඒ දුක ඇති වුණාම ඒකේ පිළිවෙල තමයි ඒ පින්නේ. දැන් ওই විශේෂ කාරණයක් තමයි අද මේ ලෝකේ නවීන ලෝකේ නිතර කියවන එකක් තියෙනවා ස්ට්‍රෙස් කියලා. ඒ ස්ට්‍රෙස් කියන එක ගැන ඔය ස්ට්‍රෙස් ගැන ඉස්සරලාම කතා කරපු පුද්ගලයා පොතක් ලියලා තියෙනවා. ඒ පොතේ මේ ස්ට්‍රෙස් කියන එක තේරුම් කරනවා. ඒ පුද්ගලයා මේ විද්‍යාඥයෙක්, ඒ වගේම විශ්වවිද්‍යාලයක කතිකාචාර්ය කෙනෙක්. ඉතින් ඒ විදිහේ පුද්ගලෙක් මේ ඉදිරි කලේ මේ අදහස විශේෂ අදහසක්. මේකට කියනවා ඉංග්‍රීසියෙන් විශේෂ වචනයක් පාවිච්චි කරලා තියෙනවා. ජෙනරල් ඇඩැප්ටේෂන් සින්ඩ්‍රෝම් කියලා. එතන මේ තේරුම් කරන්නේ මේ ස්ට්‍රෙස් කියන එක මේ ලෝකේ සිද්ධ වෙන දේවල් නෙමෙයි. ලෝකේ සිද්ධ වෙන දෙයකට නෙමෙයි මේ ස්ට්‍රෙස් කිව්වේ. ඒ ලෝකේ යම් යම් දේවල් සිද්ධ වෙනකොට ඒ වෙලාවේ අපේ හිත විතරක් නෙමෙයි මුළු ශරීරයම කම්පණය වෙන්න පටන් ගන්නවා. ඒ කම්පණය තමයි ස්ට්‍රෙස් කියලා කියන්නේ. දැන් ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ ඔය මහා මංගල සූත්‍රයේ තීරුම් කරන්නේ. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං කියලා. මේ ලෝක ධර්මයේ අට ලෝක ධර්මයේ වෙනස් වෙනකොට අපේ හිත කම්පා නොවි හිත චලනය වෙන්නේ නැතුව පවත්වා ගන්න පුළුවන් නම් ඒක තමයි විශේෂ ලොකුම මංගල කාරණය කියලා පෙන්වලා දුන්නා. ඒකට තමයි නිවන කියලා කියන්නේ. නිර්වාණ කියන එකේ තේරුමත් ඒකයි. අද හුඟක් දෙනෙක් නිර්වාණ කියනකොට නිර් කියන්නේ දැන් අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් non කියන වාගේ එකක්. වාන කියන එක හුඟක් දෙනෙක් තේරුම් කරන්නේ අටුවාචාර්යවරු මේ වාන කියන්නේ තණ්හාව කියලා.
එහෙම තණ්හාව කියවට මේක හරියට තේරුම් එන්නේ නැහැ. එහෙම නෙමෙයි. වාන කියන්නේ අපි සිංහල වචනයක් තියෙනවානේ වැනෙනවා කියලා. හුළඟටත් අපි කියනවා වායෝ කියලා. ඒ වාතය කියලා කියනවානේ. ඒ වැනීම, සෙලවීම ඒකටයි වාන කිව්වේ. නිර්වාණ කියන්නේ මේ හිත හෙලවෙන්නේ නැතුව නිශ්චලව තියා ගැනීම තමයි නිර්වාණ. ඊට වැඩි දෙයක් නැහැ නිර්වාණ. දැන් ලෝභ, ද්වේෂ, මෝහ නැතිවීම කියන්නේ ඒ හිතේ හෙලවීම නැතිවීම. ලෝභය කියන්නේ හිතේ හෙලවීම. දෝෂය කියන්නේ හිතේ හෙලවීම. මෝහය කියන්නේ හිතේ හෙලවීම. ඒ හිත හෙලවීම නැතිවීම තමයි නිවන කියන්නේ. එතකොට අපේ හිත නිශ්චලව තියාන්න පුළුවන්. ඒක තව විදිහකට බුදුරජාන් වහන්සේ කියනවා අකුප්පා චේතෝ විමුක්ති කියලා. අකුප්පා කිව්වේ කෝප නැති. කෝප කියන්නේ හෙලවීම. අකුප්පා චේතෝ විමුක්ති හිත මිදෙනවා. හිත හෙලවීමෙන් මිදීම කියන එක ඒ නිර්වාණය ගැනයි ඒ කිව්වේ. අකුප්පා චේතෝ විමුක්ති. එනිසා ඒකට අපි පාවිච්චි කරන ඉංග්‍රීසි වචනය තමයි tranquility of mind. tranquility කියන එක. ඒ tranquility එක දැන් අද ඔය හිතට ප්‍රශ්න ඇති වෙනකොට සමහර විට වෛද්‍යවරු දෙනවා tranquilizers කියලා බේස් වර්ග. එතනත් හිතේ නිශ්චලකම ඇති කරන්නයි ඒ බේත පාවිච්චි කරන්නේ. ඉතින් ඒ බේත් වලින්ම මේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නිර්වාණය කියන එක. නමුත් తాවකාලිකව තරමකට හිතේ නිශ්චලතාවයක් ඇති කර ගන්න පුළුවන් tranquilizers කියන බේත් පාවිච්චි කරලා. නමුත් ඒකට පුරුදු වුණොත් ඒකිනුත් කරදර සිද්ධ වෙන්න පුළුවන් දිගටම ගන්න ගියොත්. නමුත් විශේෂයෙන්ම අපි නිර්වාණය කියන්නේ ඒකයි. ඉතින් ඒ විදිහට අපේ හිත නිශ්චල කර ගැනීම තමයි ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියන වචනයෙන් පෙන්නන්නේ. හිතත් ශරීරයක් කැළඹීම හෙලවීම තමයි ස්ට්‍රෙස් කියලා කියන්නේ. ඒක ඒ ස්ට්‍රෙස් කියන ගැන කතා කරනකොට ජෙනරල් ඇඩැප්ටේෂන් සින්ඩ්‍රෝම් කියලා මේ එකක් පෙන්නලා දුන්නා. ඒ සෙලි කියන ඒ පඬිවරයා ඒ පොත ලියපු පඬිවරයා ඉස්සරලාම ස්ට්‍රෙස් ගැන කතා කරපු පඬිවරයා තමයි ඒ සෙලි කියන්නේ. ඉතින් මේ පොතේ මෙයා පෙරුම් කරන ජෙනරල් ඇඩැප්ටේෂන් සින්ඩ්‍රෝම් කියන එක විස්තර කරලා ඒ විස්තර කිරීමේදී කොටස් තුනකට බෙදනවා. එක කොටසක් තමයි alarm reaction කියන එක. alarm reaction කියන්නේ මේ හදිසියේ හරියට මේ සීනුවක් වදිනවා වාගේ අපිට මොකක් හරි කලබලයක් ඇති වුනහම සීනුවක් ගන්නවා වගේ. දැන් ඔය පන්සල් වල තියෙනවා ගන්ටාර. ඒ ගන්ටාරේ මේ පන්සලේ හාමුදුරුවන්ට කරදරයක් මොකක් හරි වෙනහම ගන්ටාරේ ගහනවා. එතකොට මොන ගමේ මිනිස්සු දුවගෙන එනවා මේ හාමුදුරන්ට මොකක්ද තියෙන කරදරේ කියලා බලන්න. අන්න ඒ වගේ ඒකත් එලාම් එක. එලාම් කියලා කියන්නේ අර දැන් හොරෙක් පැනපුවාම ඒක අල්ලන්න එලාම් පාවිච්චි කරනවා කියලා දැන් කියනවනේ. ඒ වගේ ඒ සද්දයක් පිට කරනවා. එතකොට අනිත් ආයත දැනගන්න පුළුවන් මේ හොරෙක් පැනලා කියලා. එතකොට දුවගෙන ඇවිදින් හොරා අල්ලගෙනවා. එහෙම නැත්නම් එලාම් එක වදිනකොට හොරා පැනලා දුවනවා. ඉතින් අන්න ඒ වගේ එකක් තමයි මේ එලාම් රියැක්ෂන් කියන එක ඇති වෙනවා. එහෙම ඇති වුනහම ඒ කියන්නේ ඒ වෙලාවේදී
මේ දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි කෙනෙක් මැරෙනවා. අපේ පවුලේ කෙනෙක් මැරෙනවා. මැරුණාම මොකද්ද කරන්නේ? අඬනවා, වැළපෙනවා. ඒ අඬීම වැළපීම තමයි එලාම් රියැක්ෂන් එක. අන්න ඒ ඇඬීම් වැළපීම. ඊට පස්සේ තවත් දුක් වෙනවා නම් ඒ කියන්නේ දැන් මෙතන මලකන්දක් ගෙදර ඇතුලේ තියාගෙන මේ අඬ වැළපෙමි ඉන්නවා. ඊට පස්සේ මලකන්ද අරගෙන ගිහින් භූමි දානය කෙරුවත් ඊට පස්සේ මේවා හිත හිතා වැළපෙනවා නම් මේ පුද්ගලයාට කණ්ඩත් නෑ, මේ වැඩක් කරගන්නත් බැරුව එහෙම ශෝකයෙන් ඉඳ ගිහින් මුළු ශරීරයටම ලෙඩක් හැදුනා වගේ තත්වයකට වහිනවා. ඒ කියන්නේ ශරීරයේ ඇතුළෙම මේ ශරීරයේ තියෙන එක මේ තැන් හරියට ක්‍රියා කරන්නේ නැතුව රෝගී තත්වයකට වැටෙනවා. ඒකට මේ ඉංග්‍රීසියෙන් කියනවා stage of resistance කියලා. ඒ කියන්නේ අර වෙච්ච සිද්ධිය පිළිගන්න කැමති නැතුව තමයි මේ වැළපීම එතන ඒ තත්වයේ වැටිලා තියෙන්නේ. අර වෙච්ච සිද්ධිය තමයි මරණය. ඒ මරණය පිළිගන්න කැමති නැහැ. මේක ස්වභාව ධර්මයේ සිද්ධ වෙන දෙයක් මරණයම කියන එක. නමුත් ඒකට අඬලා වැළපිලා දුක් වෙවි ඉන්නවා නම් ඒක හිතේ විතරක් නෙවෙයි කරදරේ ඇති වෙන්නේ මුළු ශරීරයටම කරදරයක් වෙනවා. ශරීරේ රෝගී තත්වයකට පැමිණෙනවා. ඒක තමයි stage of resistance කියලා කියන්නේ. ඊළඟට තවත් මේක මේ නවතින්න නැතුව ඒ තත්වයේ දිගටම ගියොත් stage of exhaustion කියනවා. exhaustion කියපුවාම මුළු ශරීරයේටම විශාල වෙහෙසක් දැනිලා අන්තිමට මේ ශරීරය මැරෙන්නත් පුළුවන්. මරණයටපත් වෙන්නත් පුළුවන්. ඒ විදිහට ඒ අවස්ථා තුනක් පෙන්නනවා. මේක අපි මේ ඒක දිහා බලාගෙන අපේ මේ බුද්ධ ධර්මයේ දිහා බැලුවොත් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ තමයි කිව්වේ. ශෝක පරිදේව. ශෝක පරිදේව කිව්වේ අර එලාම් රියැක්ෂන් කියන්නේ. ශෝකයක් අඬ වැළපෙන තත්වයක්. ඒක තමයි ශෝක පරිදේව. ශෝක කිව්වේ දුක ඇතිවීම, ශෝකය. පරිදේව කිව්වේ වැළපීම. ඊළඟට දුක්ඛ දෝමනස්ස කියනවා. දුක්ඛ කියන්නේ ශාරීරික දුක, දෝමනස්ස කියන්නේ මානසික දුක. ඒ ශාරීරික දුක කියන්නේ ලෙඩ හැදිලා දැන් ශරීරයට ලෙඩ හැදිලා ඒ වගේම මනසටත් ලෙඩ හැදිලා. එතකොට ඒ ශරීරයටත් ලෙඩ හැදිලා මනසටත් ලෙඩ හැදීම තමයි දුක්ඛ දෝමනස්ස කියන්නේ. ඒ තත්ත්වය තමයි ඒ stage of resistance කියලා අර මේ පඬිවරයා කිව්වේ. stage of resistance එක තමයි එතන වෙන්නේ. ඊළඟට මොකද්ද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. උපායාස කියලා කිව්වේ stage of exhaustion කියපේක. ඒ උපායාසය තමයි සම්පූර්ණ වෙහෙස ඇති වෙලා අන්තිමට මැරිලා යන්නත් පුළුවන්. බලන්න ඒ විද්‍යාඥයාගේ පරිේශණයෙන් හොයාගත්තු දේ මේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500කටත් ඉස්සරලා කියාපු දේ හරියටම ගැලපෙනවා.
ඉතින් මේ විදිහේ දෙයක් තමයි මේ දුක කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ. දැන් අද මීට වඩා අපට තේරුම් කරන්න වෙලාව මදි. අපි තව දුරට අපේ කතා මාලාවක් තියෙනවා. ඒ කතා 8ක් තියෙනවා. මේ පළවෙනි කතාව. ඒ නිසා මෙතනින් පස්සේ අපි ප්‍රශ්න අහන්න අවස්ථාවක් ඇති කරනවා. තව පැයක් තියෙනවා ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා තව දුරට මම සිටියෙන් කියනවා අපි මේ කතා කළේ විශේෂයෙන්ම දුක ගැන. ඒ දුක කියන එකට මම දැන් ඉංග්‍රීසියෙන් කියමනාවක් හදලා තියෙනවා insecurity of life කියලා. ඒ insecurity of life කියන්නේ මේ ආසාව නෙමෙයි, මේ ආරක්ෂාව නැතිකම. අපට ආරක්ෂාවක් නැතිකම තමයි තියෙන්නේ. දැන් පොඩි ළමයෙකුට ආසාව නැතිකම වාගේ කරදරයක් ඇති වුණොත් එනේ අම්මා ගාවට නැත්තම් තාත්තා ගාවට. ඒ අම්මා තාත්තා තමයි ආරක්ෂා කරන්න ඉන්නේ මේ ලදරුවාට. නමුත් වැඩිහිටියෙක් වුණාම මේ ළමයා ලොකු වෙලා වැඩිහිටියෙක් වුණාම ඉලන්දාරියෙක් වෙලා හොඳට ඇඟපොත ශක්තිය ඇවදින් එහෙම වුණාම කරදරයක් වුණාම අම්මා තාත්තා ගාවට ගියාට හරියන්නේ නැහැ. අම්මා තාත්තා දැන් වයසට ගිහින් අනිත් එක අම්මා තාත්තත් සමවාගෙම මේ ආරක්ෂාවක් නැතුව ඉන්න පුද්ගලෝ කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඉස්සරල නම් හිතුවා අපේ තාත්තා තමයි බොහොම ශක්තිමත් පුරුෂයා. තාත්තට ඕන එකක් කරන්න පුළුවන්, අම්මටත් ඕන එකක් කරන්න පුළුවන් කියලා දුවගෙන ගියා. නමුත් දැන් තේරෙනවා අම්මා තාත්තත් මං වාගේම දුර්වල පුද්ගලයෝ. එතකොට කවුරු ගාවටද දුවන්නේ? ඒ වෙලාවට තමයි දෙවිවරු පස්සේ ගමන් කරන්න පටන් ගන්න. අපේ ලංකාවෙත් ওই දෙවිවරු ඉන්නවා හුඟක් එහෙම ආරක්ෂාවට දුවන දෙවිවරු. ඒ තමයි කතරගම දෙවියෝ, විෂ්ණු දෙවියෝ, ඔය වාගේ යනවා. ඒ අමාරුවක් වෙච්ච වෙලාවේ වෙනම කරන්න දෙයක් නැහැ. තව යන තැනක් තමයි ඉස්පිතාලෙට ගිහින් දොස්තර මහත්තයෙක් හොයාගෙන යනවා. ඒ දොස්තර මහත්තයාට හොඳ කරන්න බැරි ලෙඩක් ආවොත් දෙවියෝ පස්සේ තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපි මේ දේව විශ්වාසයේ මේ ලෝකෙට ඇති වුණ ওই කාරණේ නිසායි. ඒ නිසා මේ දේව විශ්වාසය ඇති වුණේ කොහොමද කියලා තේරුම් අරගෙන ඒක අපි ඒකට විරුද්ධ වෙලා ගියාට ඇති වැඩක් නැහැ. අපි මේ තර්කානුකූලව කල්පනා කරලා තර්ක ඉදිරිපත් කරලා මේක වැරදි කිව්වට ඇති වැඩක් නැහැ. තර්කානුකූලව කරන දෙයක් නෙමෙයි මේක. මේක අපේ තියෙන බය, ශෝකය විනාශ කරලා දාන්න ගන්න උත්සාහය. ඉතින් ඒ නිසා ඒ දේව විශ්වාසය කියන එක කියනවා කියලා ඒක නරක දෙයක් හැටියට අපි ගන්න හොඳ නැහැ. අනිත් ආගම් වල තියෙනවා එහෙම. නමුත් අපේ බුද්ධ ධර්මයේ තියෙන්නේ වෙන විදිහක. මොකද දේව විශ්වාසයෙන් අපි හොයන්නේ බලයක්, බල වන්දනාවක්. අන්න ඒකයි අපේ වෙනස. නමුත් බුද්ධ ධර්මයේ තියෙන්නේ ගුණ වන්දනාවක්, නුවණ වන්දනාවක්. ගුණ නුවණ කියන දෙක බුදුරජාණන් වහන්සේ කියන. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අපි වන්දනා කිරීමෙන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බලය අරගෙන අපේ ආසාවල් ඉෂ්ට කිරීම නෙමෙයි. අපි කරන්න හදන්නේ බුදුරජාණන් වහන්සේගේ නුවණත් ගුණයත් පාවිච්චි කරලා අපේ ආසාවල් නැති කරන්න ගන්න උත්සාහය. ආසාවල් ඉෂ්ට කරන්න ගන්න උත්සාහයක් නෙමෙයි.
ආසාවල් නැති කිරීම තමයි. ඒ නිසා තමයි ධම්මපදයේ ගාථාවක් තියෙන්නේ. බාහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා බය සජ්ජිතා. මිනිස්සු බය වුණාම කස්ගල් පර්වත හොයාගෙන යනවා. එහෙම නැත්නම් ඔය මේ පූජා භූමි අල්ලි අර මේ පන්සල් හොයාගෙන යනවා. එහෙම නැත්නම් ඔය දිව්‍යරුන්ගේ රූප හොයාගෙන ගිහින් ඒවට වන්දනා කරනවා. ඉතින් ඒ වාගේ වන්දනා කිරීම කරන්නේ මිනිස්සු බය වෙලා මේ තියෙන කරදරවල් වලින් මිදෙන්න. අර පැනලා දුවනවා ළමයා පැනලා දුවනවා වගේ අම්මා තාත්තා ගාවට. ඉතින් ඊළඟට කියනවා නේතං සරණං කීමං නේතං සරණ මුත්තමං නේතං සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ පිහිට හොයාගෙන යෑම මේ සරණ නියම සරණක් නෙවෙයි. මේ සරණ මේ උතුම් සරණ නෙවෙයි. මේ සරණ හොයාගෙන ගියොත් සියලු දුකෙන් මිදෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඊළඟට කියනවා යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන ඒ ත්‍රිවිධ රත්නේ සරණ ගියොත් චතුරාර්ය සත්‍ය කියන සත්‍ය හතරක් අවබෝධ කරගන්නවා. මොකද්ද? දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛංච අතික්කමං අරියං අට්ඨංගිකං මග්ගං දුක්ඛූප සමගාම. දුකත් දුකට හේතුවත් දුක නැතිවීමත් දුක නැතිවීමට මාර්ගයක් කියන ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. අවබෝධ කිරීමෙන් ඒ දුකෙන් මිදෙනවා. ඒතං සරණං කීමං ඒතං සරණ මුත්තමං ඒතං සරණමා ගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේක තමයි උතුම් සරණය. මේ සරණයෙන් තමයි නියම පිහිට ලැබෙන්නේ. මේ සරණ ගියොත් සියලු සංසාර දුකින්ම මිදෙනවා කියන එකයි ඒ බුදුන් වහන්සේ ගාථාවෙන් පෙන්නලා දෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ බුද්ධ ධර්මයේ තේරුම් අරගෙන ඒ බුද්ධ ධර්මයෙන් අපි ප්‍රයෝජන අරගෙන අපේ තියෙන මේ බය මරණ බය මේ ජීවිතයේ තියෙන ඒ බය නැති කරගෙන අපට පුළුවන් මේ දුකින් මිදෙන්න. මේ කාරණේ හිතට අරගෙන අපි සිරුවන් සරණ යන්න කියලා මම සියලු සත්වයින්දම මම කියලා දෙනවා. මෙතනින් අපි මේ ධර්ම දේශනාව අවසන් කරනවා. ඊළඟට ඔය සියලු දිනාටම අහගෙන ඉන්න සියලු දිනාටම ප්‍රශ්න අහන්න පුළුවන්. මම පුළුවන් හැටියට මම ඒවට පිළිතුරු දෙනවා. සියලු දිනාටම සිරුවන් සරණින් සියලු සංසාර දුකින් මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මංගලං සත්සං සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සාදු සාදු.